ආයිබෝවන් මම ලක්ෂේ නායක මකර ලග්න හිමියනි අද මම ඔබට ගෙන ඉන්නේ ඔබගේ නිරෝගී භාවය ඔබට නැති වෙන්නේ ඔබට ලෙඩ රෝග වැළඳීම හේතු කොටගෙන. ඇයි ඔබට ලෙඩ රෝග සෑදෙන්නේ? හැබැයි අද මම මේ කතා කරන්නේ ඍතු විපර්යාසය තුළ ඇතිවන ලෙඩ රෝග නෙමෙයි. සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කැස්සක් ගැන නෙමෙයි. කර්ම විපාක තුළ ඔබට ඇතිවෙන ලෙඩ රෝග ගැනයි. කර්ම විපාකයක් තුළ ඔබ ලෙඩ වෙන්නේ රෝගී වෙන්නේ පෙර ආත්මවල ඔබ එවැනි දේවල් කරලා තිබුණොත් විතරයි. මේ ජීවිතය තුළ කොහොමද පළ දෙන්නේ? ඔබ එවැනි ක්‍රියාවල යෙදෙන විට කර්මය ක්‍රියාත්මක වෙන්න පරිසරයක් අවශ්‍යයි. ඔබ පෙර ආත්මවල කරපු ලෙසටම ඔබ ඒ ගති පැවතුම් ඇතුව මේ ආත්මය තුළදී නැවත ඒ දේවල් කරද්දි තමයි කර්මය මතුවලා ඔබ ලෙඩ රෝගී බවට පත් කරන්නේ. මකර ලග්න හිමියනි, කර්මානුකූලව ඔබ ඉහත ආත්මවලදී සුදුස්සාට දී යුතු ගෞරවය නොදී තිබෙනවා නම් රහසේ ඔහු ප්‍රසිද්ධියේ කෙනෙකුගේ අගුණ අන් අය ඉදිරියේ ප්‍රසිද්ධියේ විවේචනය කර අන් අයගේ පෞරුෂත්වයට කඩා බිඳ දමලා තියෙනවා නම්, අගෞරවය කරලා තියෙනවා, ඔබ අන් අයගේ මනසට රාගී සිතුවිලි ඇති කරලා තියෙනවා නම්, ඔබ අන් අයට මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලට ඇද දමා තිබෙනවා නම්, ඔබ අන් අයව පරිගන්නා චේතනාව ඇතිකොට දෙවේශයෙන් ඔවුන්ගේ මනස පුරවා තිබෙනවා නම්, ඔබ අන් අයට මුහුණට හිසට පහර දී තිබෙනවා නම්, අඩු ගානේ කෙළපිඩක් හරි ගසා තිබෙනවා නම්, ඔබ වෙතට පැමිණෙන විට ඔහු ඇයව නොසලකා හැර තිබෙනවාද? එසේනම් මේ ආත්මය තුල ඔබ මේ වගේ දේවල් කරනවද? මේ වගේ දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම ඔබගේ මනස බියසුළු වෙනවා. හරීම ඔබගේ මනස ඔබට දරා ගන්න බැරි විදියට ඔබව අසරණ කරන වෙලාවල් තියෙනවා. කරදරයන් හමුවේ මනස හරි ඉක්මනට දුකටපත් වෙනවා. පසුබහිනවා, පසුගැන්වෙනවා, මනසින් වැටෙනවා, කලකිරෙනවා, සියල්ල එපා වෙනවා, හිසේ කැක්කූ මානසික ආතතින් ඔළුවේ පීඩාවන් ඇති කරනවා. ඔළුවට අනුතුරු පවා ඇති කරන්න පුළුවන්. හිසට පීඩා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ සම්මාදිට්ඨියට පත්වෙච්ච අයෙකුට හෝ සෝතාපට්ට ඵලයට පැමිණි ඕ ඉහළ තලවලට පැමිණියට අගෞරව කර තිබෙන විට මෙවැනි මානසික කරදර පීඩා ප්‍රබල ලෙස ඔබට ඇති වෙනවා. ඔබ සෝතාපට්ට ඵලයට පැමිණුණු අයෙකුට අගෞරව කර තිබෙනවා ඔබට එයින් විඳින්න වෙන කායික මානසික පීඩා වැඩි වෙනවා. ඔබ පිළිගැනීමට ලක් නොවන විට විශේෂයෙන් ඔබේ වෘත්තීය සිය රාජකාරිය වගකීම තුළ ඔබට බලාපොරොත්තු නොවන විට ඔබට හිමිතැන නොලබෙන විට ඔබ හරි සංවේදී වෙනවා. මානසිකව දුකටපත් වෙනවා. මන්ද මකර ලග්න හිමියන් නිතරම උසස් තත්වයකින් ඉන්න කැමති කෙනෙක්. පහළ තත්වයකට ඉන්න කැමති නැහැ. තමාගේ තත්වයට අනුව රැකියාවක් ලැබුණොත් තමයි එයා සන්තෝෂ වෙන්නේ. ඒතර හරි පහසුවෙන් මානසිකව කඩාවැටීම් වලට ලක් වෙන්න මකර ලග්න හිමියන්ට සිද්ධ වෙනවා. මුදල් හිඟවෙන විට නෑදෑ විරෝධය, අපකීර්තිය, අගෞරවය, අවහිර, විරුද්ධවාදිකම් හමුවේ ඔබ පසුබහිනවා, මනසෙන් පසුබහිනවා. මනස ඔබට යෝජනා කරනවා සැඟවෙන්න. දැඩි මානසික කලකිරීම වලට ඔබ ලක් වෙනවා. එලෙස තිබියදී ඔබ පෙරපින් මදිව තිබුණු විට මොළය, හිස ආශ්‍රිත දුක් විඳින අභ්‍යන්තර රෝග සෑදෙන්නත් දුක් විඳීමටත් ඉබේම තම ප්‍රාණය හානි කරගන්න හිතන වෙලාවලුත් ඔබට ඇති වෙනවා. හැබැයි මේ ආත්මය තුල ඔබට ඒවා ඇති වෙන්නේ ඉහත කී ලෙසම ඔබ අන් අයට අගෞරව කරන විට, අන් අය නොසලකා හරින විට, අන් අයට පිළිගැනීමක් නොදෙන විට, අන් අයව ප්‍රසිද්ධියේ විවේචනය කර සමච්චලයට ලක් කරන විට අන්න එවැනි අවස්ථාවලදී තමයි
ඔබගේ මේ කර්ම විපාකය මතුවෙලා ඔබගේ හිස ආශ්‍රිතව අසනීප ඇති කරන්නේ. එහෙනම් කර්මය ඔබට පහසුවෙන් කියලා දෙනවා මකරලක් නෙමෙයි. ඔබ එවැනි දේවල් අන්නගේ පෞරුෂත්වයට අගෞරව නොකරන තාක්කල් ඔබට එවැනි ලෙඩ රෝග වලින් බේරිලා ඉන්න පුළුවන් කියන බවත් කර්මය ඔබට පෙන්වා දෙනවා මකරලක් නෙහිමියනි. ඔබ අන්නගේ මුදල් වනිචා කර තිබෙනවා නම් අන් අයව වාචික ගැරහීමකට ලක් කර තියනවාද? අන් අයගේ මුල්‍ය අමාරුකම් හම්බුවේ ඔබ සතුටටපත් වෙලා තියනවාද? ඔහොමමයි වෙන්න ඕන ඔයාලට කියලා. අන් අයගේ ගොවිතැන් පහළු කර තිබෙනවාද? රජයේ වත්කම් අයථා ලෙස පරිහරණය කර තිබෙනවාද? ඒත් එක්කම ලෝභකමින් ජීවත් වී සිටිනවාද? දානමාන පින්කම් වලදී ඔබ එයින් ඈත් වී තිබෙනවාද? දානමාන පින්කම් කරන්න කැමති අයව එයින් වළකා තිබෙනවාද? පුළුවන්කම තිබියදී තම නෑයෙන් මිතුරන් නොසලකා හැර තිබෙනවාද? ඒ කියන්නේ ඔබට පෝසත්කම් තියෙද්දී තම නෑයින් මිතුරන් ඔබ නොසලකා හැර තිබෙනවාද? තම බිරිඳ සිටියේදී වෙනත් ස්ත්‍රීන් ඇසුරු කර තිබෙනවාද? තම ස්වාම පුරුෂයා සිටියේදී වෙනත් පුරුෂයන් ඔබ ඇසුරු කර තිබෙනවාද? එසේනම් මේ කීවූ දේවල් නිසා ඔබට ඔබගේ ජීවිතයේ අවසාන කාලයේදී කියන්නේ අපි හිතමු අවුරුදු 55න් පස්සේ කියලා අපි හිතමුකෝ. අන්න එවැනි කාල සීමාව තුලදී පාදවල අසනීප ඇති කරන්න පුළුවන් හරීම ලේසියෙන්. ඒ පාදවල අසනීප ඇති කිරීම තුල ඉහළ කලව වල හිරිවැටීම් ඇති වෙන්න පුළුවන්. යටිපතුල් වල හිරිවැටීම් ඇති වෙන්න පුළුවන්. දනිස්සේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. යටිපතුල වලලු කර ආබාධ වලට හරි පහසුවෙන් ඔබ ලක් වෙන්න පුළුවන්. ඇවිදීමට ඔබට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ ආත්මයේදී ඔය මං කියූ දේවල් කළොත් තමයි, ඒවට සම්බන්ධ වුණොත් තමයි පෙර ආත්ම අකුසලය ඔබට මතු කරලා විපාක දෙන්නේ. ඔබ එවැනි දේවල් නොකරන තාක්කල් ඒ කර්ම විපාකයට ඔබට විපාක දෙන්න බෑ. හොඳින් මතක තියාගන්න මකරලක් නෙහිමියනි. ඒත් එක්කම මකරලක් නෙහිමි ඔබට ඔබගේ බාල සහෝදර සහෝදරයන්ගේ උපකාර උදව් ඔබට හොඳට ලැබියදී, ඔවුන් ඔබට හොඳට සලකද්දී ඔබ ඔවුන්ට පෙරලා උපකාර කර තියෙනවාද නැද්ද? අන් අයගේ උත්සාහයන්ට උදව් කරන බව පෙන්නා අවසාන මොහොතේ උදව් නොකර සිට ඔවුන් අසාර්ථක කරලා තියෙනවද? පිය පාර්ශ්වයේ ඥාතීන්ට දිය යුතු ගෞරවය සැලකිල්ල අත්හැර දමා තිබෙනවද? පොදු පාරවල් කැත කර තිබෙනවද? අවලස්සන කර තිබෙනවද? කැලෑපත්තර ගහන්න, තව කෙනෙකුට හානියක් කරන්න ඔබ සම්මාදම් වෙලා තියෙනවද? තම බිරිඳට දරුවන්ට නොසලකා හැර තිබෙනවාද? අන් අයගේ ගෞරවය නැති කර දැමීමට ඔබ සම්මාදම් වෙලා තියෙනවද? වෙන දරුවන් තම දෙමව්පියන්ගෙන් ඔබ වෙන් කරලා දීලා තියෙනවද? ඊට සම්බන්ධ වෙලා තියෙනවද? ඔබ පමණක් සැප විඳමින් දරුවන්ව, බිරිඳව, තම ස්වාමියාව දුක් විඳින්න සලස්වලා තියෙනවද? උත්සාහවන්තයන් එකට සමගිය වැඩ කිරීම ඔබ කඩාකප්පල් කරලා තියෙනවද? ඔවුන්ව තනි කර තිබෙනවද? අන් අයගේ හිත් අවුල් කරමින් ඔබ ප්‍රීතියට පත් වෙලා තියෙනවද? ඒත් එක්කම බාල සහෝදර සහෝදරියන් ඔබට හොඳින් උපකාර කරද්දී ඔබ වත්පෝස්කම් තිබිලා යම්කිසි තත්ත්වයකට පත් වුණාට පස්සේ ඔබ ඔවුන්ව පෙරලා උදව් උපකාර නොකර නොසලකා හැර තිබෙනවාද? මේ සියලු කරුණු කාරණා නිසා ඔබ මේ ආත්මය තුලත් ඒ වගේ දේවල් කරද්දී අනිවාර්යයෙන්ම හරි පහසුවෙන් ඔබගේ පපුවේ උඩ කොටස් වල උරහිස් බහවු ස්ත්‍රියක් නම් පයෝදරහි, ඒ කියන්නේ පපුවේ උඩ කොටසේ හරි ඉක්මනින් රෝග පීඩා ඇති වෙනවා. මහන්සිය ඇති වෙනවා. ලේ වලින් සෑදෙන බරපතල රෝගාවලින් ඔබ
පීඩා විඳින්න පුළුවන්. පිළිකා වගේ අන්න ඒ වගේ රෝගවලින් ඔබ පීඩා විඳින්න පුළුවන්. වයස යද්දී පඩිපෙළවල නැගිද්දී මහන්සිය දැනෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ ආත්මේ ඒවා නොකර සිටින තාක්කල් මේ කර්ම විපාකයට ඔබ පෙර ආත්මවල කරලා තිබුණත් ඔබට විපාක දෙන්න බෑ කියන එකයි කර්මය ඔබට පෙන්වලා දෙන්නේ. ඔබට අවංකද? ඔබ අන් අයට අවංකද? එහෙම අවංක නැද්ද? ඔබ ආත්මාර්ථකාමීද? වංකද? වෘත්තීය තම රාජකාරිය තුළ ඔබ අයිතු ලෙස වත්කම් මුදල් උපයලා තියෙනවද? එයින් ඔබ ඔබගේ පවුල සතුටු කරලා තිබෙනවද? හොරකම් කර කර ඔබ එයින් පුද්ගලිකව සැප විඳ තිබෙනවද? වෘත්තීය තුළ වෘත්තීය සංඝයන් සේවකයන් රැකියාවෙන් බොරු චෝදනා පෙන්වා පන්නා දමා තිබෙනවද? වෘත්තීය රාජකාරිය තුළ අන් අයට අගෞරවය ඇති කර තිබෙනවද? තමාව ජාතක කළ මවට සිය යුතුයකම් කිරීම අත්හැර දැමුවද? පැහැර හැරියද? මවගේ බලාපොරොත්තු ඔබ කඩ කර දැම්මද? මවට බැන තියෙනවද? මවට අගෞරවය දක්වා තිබෙනවද? ඔබට වත් පොහොසත්කම් තිබියදී ඔබ සිය මවගේ සැප දුක් බැලුවේ නැද්ද? සැප පහසුකම් ලබා දීම අත්හැර තිබෙනවද? අන් අයගේ දීපල වත්කම් ඉඩකඩම් සොරා අරගෙන තියෙනවද? එසේනම් ඔබ ඔබේ නිවසට අන් අයට පිට අයට නොසලකා තිබෙනවද? අඩු ගානේ තම කාමරයෙන් එළියට ඇවිල්ලා උන්ට මුහුණ දීලා හලෝ කොහොමද කියලා සතුටින් වොම් පිළි අරගෙන සාකච්ඡා කරලා පොඩි හිනාවක්වත් පාලා තියෙනවද? ඉවන්න එහෙම ඔබ කලේ නැත්තම් මේ කළ පාපවලට කර්මය ඔබට සලකන්නේ පපුව පෙනහැල්ල ප්‍රදේශයට රෝග පීඩා ඇති කිරීමෙන්, සල්්‍ය කර්ම වලට ඔබ ගොදුරු කිරීමෙන්, කොලෙස්ටරෝල් රෝගී තත්ත්වය වැඩි කිරීමෙන්. හැබැයි ඔබ මෙවැනි දේවල් මේ ආත්මය තුර නොකරන තාක් ඔබ පෙර ආත්මවල කොච්චර මේ අකුසලයේ කරලා තිබ්බත් ඔබට ඒක ඵල දෙන්නේ නැහැ. ඔබ රෝගී කරන්නේ නැහැ. හැබැයි ඔබ කරන්න පටන් ගත්තොත් තමයි පෙර ආත්මවල කර්ම විපාකය ඔබට ඇවිල්ලා මේ රෝග පීඩාව ලබා දෙන්නේ. ඒත් එක්කම පූජ්‍ය පක්ෂයට අවමන් කිරීම, අන් අයගේ ගෘහ විවාහ ජීවිතය තුළ කරදර දැක දැක ඔබ සතුටටපත් වෙනවා. අන් අයගේ පවුල්වල සාමය බිඳී යාමට ඔබ සම්මාදම් වෙනවා. අන් වතුවල භවභෝග ඔබ සොරකම් කරනවා. නැත්නම් සොරකම් කරන අනිත් අය ඉඩ සලස්සනවා. විවාහක ස්ත්‍රීන් සමග විවාහක පුරුෂයින් සමග අයථා සම්බන්ධකම් පවත්වාගෙන ඔබ ගිහින් තියෙනවද? මෙහි කරුවන්ට සේවකයන්ට හිරියර කර ඔබ එයින් සතුටු වෙලා තියෙනවද? ඒත් එක්කම මකර ලග්න හිමියනි, ඔබ මෙවැනි දේවල් ඔබ කරලා තියෙනවා නම් ඔබ මේ ආත්මය තුළ හදවත් රෝගිය බවට පත් කරනවා. හරි ඉක්මනින් දේවැඩියාව ඔබට වැළඳෙනවා. අධික රුධිර පීඩනය ඔබට වැළඳෙනවා. ඒ තුළ ඔබ හදවත් රෝගිය බවට පත් වෙනවා. මෙවැනි අකුසල තියෙන අයට තමයි පනිරහ වැඩිපුර කන්න හිතෙන්නේ. පයිට් රයිස් වැඩිපුර කන්න හිතෙන්නේ. ඒත් ඒ අකුසලය ඔබව මේ රෝග පීඩාවට ගොදුරු කරගන්න එන මායාවක්. හැබැයි අර මම කියන ගති ලක්ෂණ මේ ආත්මය ඔබ විසින් ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට තමයි මේ විපාකයට අහු වෙන්නේ. මොකද මකර ලග්න හිමියා ආදරය තුල හරි සංවේදීනේ. ආදරය තුල ඉක්මනින් කඩා වැටෙනවා. ආදරය සොයසොයා යනවා. තමාට ලෙන්ගතුව කතා කරන කෙනෙක් හම්බුණු තැනට හරි ඉක්මනින් අහු වෙනවා. ඒකයි වැරදි කාමසේවනින් හරි ඉක්මනට මේ පීඩාවට පත් වෙන මකර ලග්න හිමියෝ. සංවේදී බව වැඩි නිසා. ඒ නිසා මකර ලග්න හිමියන්ට මම අවවාදයක් දෙනවා. ඔබ ආදරය තුල කොච්චර කඩම් වැටුණත් ඔබ එය තව ස්ත්‍රියකට කියන්න යන්න එපා. ඔබ ස්ත්‍රියට අහු වෙන්න පුළුවන්. ඔබ ස්ත්‍රියක් නම් ඔබ ආදරය තුල කොච්චර කඩම් වැටුණත් ඔබේ දුක පිරිමියෙකුට කියන්න යන්න එපා. අවස්ථාවාදී පිරිමියෙක් නම් ඔබ ඔහුට අසු වෙන්න පුළුවන්.
මිත්‍රයන්ගේ විපත් කාලවලදී ඔබ ඔවුන්ව මග හැරලා තියෙනවද? ආදරය සෙල්ලමකට අරන් විනෝද වෙලා තියෙනවද? අර එක පාර සමහර තරුණයෝ ඉන්නේ ගෑනු ළමයි දෙන්න තුන් දෙනා එක්ක යාළු වෙන්නේ. ටේස්ට් එක හොයලා ආදරය කර කර ළමයිව අතරමං කර කර යන අය ඉන්නේ. ඒක පිරිමි කාන්තා දෙපාර්ශ්වයටම පොදුයි. එසේ කෙල්ල කොල්ලෝ කී දෙනෙක්ට ආදරය කර ඔවුන් අතරමං කර පලා ගින් තියෙනවද? අයථා ප්‍රේම සම්බන්ධ වලින් අවජාතක දරුවන් ඔබ බිහි කිරීමට සම්මාදම් වෙලා තියෙනවද? එවැනි අවජාතක දරුවන් ඉපදෙන විටදී ගර්භාෂයේදී ඔවුන් නැති කිරීමට ඔබ සම්මාදම් වී තිබෙනවද? සැලසුම් කර තිබෙනවද? පාසල් යන කාලේ ඔබේ පාසල් මිතුරු මිතුරියන්ගේ ඔබ ප්‍රීතිය නැති කර තිබෙනවද? ඉගෙනීමට තිබූ ඔවුන්ගේ උද්‍යෝගභාවය ඔබ නැති කර තිබෙනවද? දුක් කරදරවලදී මකර ලග්න හිමියනි තම දරුවන් අත්තර දමා ගිහින් තියනවද? ආදරය කරමින් දෙමව්පියන්ට ඒ ආදරය මම මේ කාන්තාව මම මේ පිරිමියා කසාද බඳිනවා විවාහයට පත් කරගන්නවා කියලා දැනුවත් කර තිබියදී ඔහුව ඇයව විවාහ නොකරගෙන ඔබ වෙන අයෙක්ව විවාහ කරගෙන තිබෙනවාද? මකර ලග්න හිමියනි හවුලේ වැඩ කරන විට හවුල්කරුවන්ට ඔබ විරුද්ධ වී ඔවුන්ට හානි අලාභ ඇති කර තිබෙනවාද? අන් අයගේ හොඳට තිබුණු හිත් ඔබ අපිරිසිදු කරලා තියෙනවද? නිරෝගී හිත් රෝගී හිත් බවට පත් කරලා තියෙනවද? ඔබට බෝවුණු රෝග අන් අයටත් වැළදේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා තියෙනවද? ඔවුනුත් මා රෝගී වුණා ලෙසම ඔවුනුත් රෝගී වේවා කියලා ඔබ මනසින් හෝ හිතලා තියෙනවද? ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරලා තියෙනවද? ඕනම ගැටලුවකට මුහුණ දීමට තිබෙන ඔරුත්තු දීමේ ශක්තිය ඔබගේ වැරදි උපදෙස් තුළ ඒ ඔරුත්තු දීමේ ශක්තිය අනිත් අයගෙන් ඔබ නැති කරලා දාලා තියෙනවද? අන් අයගේ දක්ෂතා දැනුම තුළ හැකියාවන් නැති කර දැමීමට ඔබගේ ප්‍රයෝගකාරී දැනුම තුළ ඔබ ඒට සම්බන්ධ වෙලා තියෙනවද? එසේනම් මේ කළ පාප අකුසල් කර්මය විසින් ඔබට දඩුවම් ලබා දෙන්නේ මෙසේ මකර ලග්න හිමියනි. දියවැඩියා රෝගී තත්ත්වයට පත් කරනවා. අධික රුධිර පීඩාවට ඔබ පත් කරනවා. හෘද රෝගීන් බවට පත් කරනවා. අර පෙර කියූ මේ සියලුම දේවල් සම්බන්ධයි. ඒකයි මං කිව්වේ මේ වගේ අය පැණි රහ කන්න හරි ආසයි. තෙල් සහිත කෑම කන්න හරි ආසයි. ආදරය තුල හඬා වැටෙන අය, ආදරය හොයා යන අය, ඒ නිසා වැරදි සම්බන්ධතා වලට පැටලෙන අය. හැබැයි මේ ආත්මය තුල මකර ලග්නෙමිනේ ඔබ මේ දේවල් කළොත් විතරයි මේ රෝග තත්ත්වයට හසුවන්නේ. ඔබ මේ දේවල් නොකරන තාක්කල් පෙර ආත්ම වල ඔබ කොපමණ මෙවැනි අකුසල් කරලා තිබුණත් ඒ අකුසලය ඔබට පළ දෙන්නේ නැහැ. ඒ කර්මය පළ දෙන්න නම් එවැනි පරිසරයක් ඔබ විසින් නිර්මාණය කරගත යුතුයි. දැන් මම මේ ඔබට දෙන අවවාදයේ එවැනි පරිසරයක් ඔබ මේ ආත්මය තුළ නිර්මාණය කරන්න එපා කියන එක. පංචශීලය ආරක්ෂා නොකරගෙන සිටීම, නැන්දලා මාමලාට හතුරුකම් කිරීම, සතා සිව්පාවට අකාරුණික වීම, අර අපි ගහන්නේ පූසන්ට බල්ලන්ට පයින් පව, මෙහි කරුවන්ට නොසලකීම, මෙහි කරුවන්ට පඩිනඩි නොදී සිටීම ඔබට ඔබගේ ජීවිතය තුළ මේ ආත්මේ ඔබගේ බඩ යටි බඩ ගර්භාෂය ආශ්‍රිත රෝගවලින් තද පීඩාවකට ලක්වන රෝග සෑදීමට ඉඩකඩ ඇති කරනවා කර්මය විසින්. හැබැයි ඔබ මේ ආත්මය තුළ පංචශීලය ආරක්ෂා කරගත්තොත් මකර ලග්න හිමියනි, නැන්දල මාමලාට හොඳින් ගරු කරලා සැලකීම් කළොත්, සතා සිව්පාවට ආදරය කරලා ඔවුන්ගේ කරදරවලුන්ට සංග්‍රහ කරලා බේත් දාලා අන්න එවැනි තත්ත්වයක් කාරුණික බවක් ඔබ ගොඩනගාගෙන තිබුණොත්, තමාගේ මෙහෙකරුවන්ට සේවකයන්ටත් තමහා සමානව ඔබ සැලකුම් කරද්දී, පරිණඩි වෙලාවට ඔබ ගෙවද්දී, ඔවුන්ට පවුලේ කරදරයක් වෙද්දී අතිරේක ආපහු නොගෙවන ණයක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබ කවදාවත්
යටිබඩ ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්වවලින් ගැස්ට්‍රික් වලින් ඔබට ඔබගේ ජීවිතය තුළ රෝග පීඩාවක් නොලැබෙන බවයි කර්මය කියන්නේ. මකර ලග්න හිමියනි, ධර්මයට අනුව තම හැසිරීම් රටාව සකස් නොකර ගැනීම. ඒ කියන්නේ පංචශීලයට අනුව තම හැසිරීම් රටාව සකස් නොකර ගැනීම. ධර්මයට පැටහැනිව යෑම. පූජකවරුන්ට, දෙමව්පියන්ට, අසරණ අයට ජීවිතයට බලාපොරොත්තු දීලා ඒ අවසානය වනතෙක් ඔබ එම ක්‍රියාවලියේ නොසිට ඔබගේ සහයෝගය ඔවුන් බලාපොරොත්තු සිටියදී ඔබ අන්තිම මොහොතේ ඒ ක්‍රියාවලිය ඉවත්ව ඔවුන්ගේ බලාපොරොත්තු දුකින්ම සුන්කරන්ට ඔබ සම්මාදම් වෙලා තියෙනවා නම්, ඔබ මිතුරන්ට මිල මුදල් වනිචා කරලා තියෙනවා නම්, ඔබ ගත් ණය නොගවා සිටිනවා නම්, පුරාණ සම්ප්‍රදායික අදහස් වලට විරුද්ධ වෙනවා නම්, තම රෝගී වූ බිරිඳ ස්වාමියා නිසි ලෙස බලා නොගන්නවාද, දරුවන්ට නිවැරදිව ධර්මයේ තුල ගමන් කිරීමට මාර්ගය ඔබ පෙන්වා දෙන්න අපොහොසත් වෙනවා නම්, කර්මය තුල පෙර කර්ම විපාක ලෙස ඔබට මකර ලග්න හිමියනි බොහෝ වාත රෝග වලින් පීඩා විඳීමට සිදු වෙනවා. හැබැයි ඔබ මම මේ කියූ දේවල් නොකරන තාක්කල් ඔබ නිරෝගී. ඔබට ඒ රෝග තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මන්ද කර්මය ඔබට විපාක දෙන්න නම් ඔබ එහි හා සමාන අකුසල පද්ධතියක් මේ ආත්මෙදී ක්‍රියාත්මක කරන්න ඕන. එවිට තමයි පෙර ආත්ම අකුසල ඇවිල්ලා ඔබට ඵල දෙන්නේ, විපාක ලබා දෙන්නේ. ඒ නිසා මකර ලග්න හිමිනේ ඔබට හරිය ලේසි නිරෝගී භාවය ඇති කරගන්න. ඔබ මේ පමණ කල් කොච්චර වැරදි කරලා තිබුණත් අද ඉනම් මම මේ දේ කරන්නේ නැහැ කියලා ඔබ අදිස්ථානගත වුණොත් ඔබට නිරෝගී භාවය පියවරෙන් පියවර ලබන්න පුළුවන්. තවත් කරුණක්. ඔබේ බිරිඳ සිටියේදී ඔබ වෙන ස්ත්‍රීන්ගේ ඇසුර පහස පවත්වාගෙන යනවද? ඔබේ ස්වාමියා පුරුෂයා සිටියේදී ඔබ වෙනත් පුරුෂයන් ඇසුරු කරනවද, පහස පවත්වාගෙන යන්නට ඔබ කැමති වෙනවද? කර්මය ඔබට පීඩා කරනවා මෙන්න මෙලෙස. එවිට මොකද කර්මයට අනුව මකර ලග්න හිමියාගේ දෙවියා වන්නේ, දේවතාවිය වන්නේ, ආරක්ෂකයා වන්නේ බිරිඳ, එහෙම නැත්නම් ස්වාමියා. මකර ලග්න හිමියා වැටෙන හැම මොහොතකදීම බිරිඳ තමා පිටිපස්සෙන් ඉඳලා නැවත ගොඩ ගන්නේ. බිරිඳ වැටෙන හැම වෙලාවකදම මකර ලග්න හිමි ස්වාම පුරුෂයා තමා පිටිපස්සේ ඉඳලා ඔහුව ඇයව ගොඩ ගන්නේ. මෙවැනි හොඳ සම්බන්ධතාවයක්, අර්ථවත් සම්බන්ධතාවයක් තියෙනවා. ගොඩාක් මකර ලග්න හිමි දිනුවට පත් වෙලා තියෙන්නේ දෙන්න එකට සහයෝගයෙන් වැඩ කිරීම තුළ. දෙන්න දෙපැත්තකට ගියොත් මකර ලග්න හිමියන්ට ජීවිතේ දියුණුවක් ලබන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබ ඒ බිරිඳව අසතුටට පත් කරලා තියෙනවා. මං ඉහිත කියවූ ලෙසම ඔබ තම ස්වාම පුරුෂයාව අසතුටට පත් කරලා තියෙනවා. මම ඉහිත කියවූ ලෙසටම ඔබට කර්ම විපාක ලෙස ඔබගේ කොන්දට තුනටියට වේදනාවන් දෙනවා, රෝගී කරනවා. වකුගඩු රෝගී තත්ත්වයන් පවා ඔබට උද්දීපනය කරන්න මේ කර්මය එකතු වෙනවා. හැබැයි ඔබ මෙසේ කරන්නේ නැත්නම් ඒ කර්මයට ඔබට විපාක දෙන්න බෑ. කර්ම ලග්න මේ මකර ලග්න හිමියනි මේ ආත්ම භාවය තුල මකර ලග්න හිමියන් හරිම සංවේදී. ඇත්ත නේද මම මේ කියන්නේ? මනස හරි සංවේදී, පපුව හරි සංවේදී. දුක් තදින් දැනෙනවා. ඒව දරා ගන්න බෑ. ඒ නිසාම ඔවුන් අතීතය මෙනෙහි කරනවා. අතීතයේ ශෝකජනක දේවල් නිතර නිතර මෙනෙහි කරනවා. නොලබුණු දේවල් ගැන දුකටපත් වෙනවා. ඔබ අතීතයේ දේවල් වලට ඒ අනුව ඔබ ඇලෙනවා. ඒ ඇලීම තුළ ඔබ විදීම් ඇති කර ගන්නවා. ඒ මනසින් හිතින්. ඒ නිසාම මනස හිත වෙහෙසටපත් වෙනවා. අර පරණ දේවල් හිතලා. ඒ වෙහෙස තුළ ඔබ දුක් රැස් කර ගන්නවා. ඒ දුක තුළ තෘෂ්ණාවමයි ඇති වෙන්නේ. ඒ තුළ ඔබගේ මනස රෝගී වෙනවා. හිත රෝගී වෙනවා.
එයින් මිදෙන්න නම් ඔබ බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න ඕන. සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න ඕන. මන්ද බුදුරජාන් වහන්සේ විසාකා උපාසිකාවකට පුන් පොහෝ දිනකදී මෙසේ වදාලා විසාකාවෙනි ඔබේ මනසට ආතතියක් මනසේ රිදීමක් මනසට දුක් ඇති වෙලා ඒක දරා ගන්න බැරි නම් ඔබ බුදු ගුණාර්ථයත් එක්ක සිහි කරන්න. ඒක හරියට කොණ්ඩේට සබන් ගාලා හොඳට වතුර බේසයකින් වතුර අරගෙන හොඳට පිරිසිදු කරගත්තා වගේ කියනවා. ඒ නිසා ඔබ එවැනි අවස්ථාවලදී අතීතයේ ඔබේ මනසට එන ශෝක ජනක දේවල් ඔබට පළවා හරින්න ඕන නම් අනාගතේ ඔබ නොලපු දේවල් ඔබ හිතින් මවාගෙන සිත ඉන්න දේවල් වලින් ඔබට ගැලවෙන්න ඕන නම් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අරහන් බුදු ගුණය, සම්මා සම්බුද්ධ බුදු ගුණය, විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය, සුගත බුදු ගුණය, ලෝකවිදූ බුදු ගුණය, අනුත්තර පුරුෂ ධම්මසාරති බුදු ගුණය, සත්තා දේව මනුස්සාන බුදු ගුණය, බුද්ධ බුදු ගුණය, භගවා බුදු ගුණය හොඳින් මෙනෙහි කරන්න. එවිට ඔබගේ මනස ඍජු වෙනවා. මනස වක්‍ර වෙන්නේ අකුසල් සිතවිලි ඔබගේ මනසට එන නිසා. එලිසම තමා මකර ලග්න හිමියනි මම මේ කියන්නේ නැත්තනේ හදවතට දුක තදින් දැනනවනේ හදවතින් කඩා වැටෙන වෙලාවල් තියෙනවනේ. එහෙනම් ඔබ සී සද්ධර්ම ගුණාර්ථයත් එක්ක සිහි කරන්න. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුද්ධ බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන ලද්දා උත්තරීතර වූ සී සද්ධර්මය වෙන සුවක්ඛාත ධර්මය ගැන, සම්දික්ඨික ධර්මය ගැන, අකාලික ධර්මය ගැන, එහිපක්ෂික ධර්මය ගැන, ඕපනයික ධර්මය ගැන, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුති ධර්මය ගැන අර්ථයත් එක්ක සිහි කරන්න. ඒ අර්ථයත් සී සද්ධර්මයේ අර්ථයත් එක්ක සිහි කරනවා කියන්නේ ඒක තමයි අපේ ජීවිතයේ දුකෙන් මිදෙන්න තියෙන එකම ධර්මය. අද බුදුරජාන් වහන්සේ නෑ. නමුත් බුදුරජාන් වහන්සේ ජීවමානව ඉන්නේ ධර්මයේ තුලින්. ඒ ධර්මය අපි නිතර මෙනෙහි කරනවා නම් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුද්ධ බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන උත්තරීතර වූ සී සද්ධර්මය නොසැලෙන සිතකින් යුතුව කාටවත් කඩා බිඳ වටන්න බැරි විශ්වාසකින් යුක්තව සද්ධාවෙන් යුක්තව ඔබ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නිතර මෙනෙහි කරනවා නම් ඒ ධර්මය තමයි ඔබ ජීවිතේ කුසල් මාවතට ඔබව ගෙනියන්නේ. එහෙනම් ඒ ධර්මයේ තුල තමයි කිව්වේ අපේ ජීවිතෙන් ගොඩ එන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒකනේ සුවක්ඛාත ධර්ම ගුණය තුල කියන්නේ මුල මැද අග යන තැන කොතනින් පටන් ගත්තත් ඒ නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම මුල සුන්දර වූ මැද සුන්දර වූ අග සුන්දර වූ මේ සීසත් ධර්මය මනමින් සකස් කොටගෙන මනමින් දේශනා කරපු ධර්මය නිසා මේ ධර්මයේ සුවක්ඛාත වනසේක. එහෙමනම් කොණක් අපි අල්ලගත්තා නම් ඇති. 84000ක ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් සොයාගත්තේ. අපිට මේ 84000ක ධර්මස්කන්ධේම අසන්ට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ තුල ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අපිට කියලා දීලා තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව ඔබට අනුගමනය කරන්න පුළුවන් නම් ඒ ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව තුළ ඔබට ජීවිතේ ගොඩනගන්න පුළුවන්. ඒ ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාවට යන්න නම් ඔබ බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදු ගුණය ගැන නිතර හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුද්ධ බුදුරජාන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශකත්වයක් නොමැතුව තමන් වහන්සේගේම නුවණින් ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩ රෝග වැළඳීම දුකක්, ප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රිය වස්තුන් අප්‍රිය පුද්ගලයන් හා එක්වීම දුකක්, හඬා වැළපීමට ශෝකයටපත් වීම දුකක්, මරණයටපත් වීම දුකක්, තමන් කැමති දේ ඉටු නොවීම දුකක් ලෙස දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධය.
පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒ තැන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒක තමයි දුක හට ගැනීම කියලා කියන්නේ. දුක හටගන්නේ භව තණ්හාවෙන්. භව තණ්හාව කියලා කියන්නේ අපි ආත්මෙන් ආත්මයට ඉදිරියට යන්න තියෙන ආසාව. විභව තණ්හාව කියන්නේ අපි හිතනවා මිත්‍යා දෘෂ්ටිකව මේ ආත්මෙන් පස්සේ අපේ ජීවිතය ඉවරයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව තුළ යන්නේ නැත්නම් කවදාවත් මේ භවය ඉවර වෙන්නේ නැහැ කියලා. ඒතර කාම භවය කියන්නේ ඔබ පංච ඉන්ද්‍රියයන් ඇස, කන, නාසය, දිව, කය, මනස සතුටු කරමින් යන ජීවිතය. මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව නොයල්මෙන් නිරුද්ධ කිරීමට, ශේෂයක් නැතුව නිරුද්ධ කිරීමට, ආලයන් රහිත කරවීමට, තණ්හාව දුරු කිරීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට අවබෝධාත්මක ඥානයක් තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර ඔබ සමත් වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණු කෙනාට සංකල්ප තුනක් පිළිහිටනවා. පළවෙනි සංකල්පය නෙක්ඛම්ම සංකල්පය. සියලු කාමයන්ගෙන්, අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා ජීවත් වීමට හැකි වෙනවා. ඔහුට කාමයන් අතහරින්න පුළුවන්, අකුසල් ධර්මයන් අතහරින්න පුළුවන්. දෙවෙනි සංකල්පය අව්‍යාදපාද සංකල්පය. ඒ කියන්නේ දෙවේශය, ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව, අමනාපය මේ සියලු දෙලින් ඈත් වෙලා ඉතා මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. තුන්වෙනි සංකල්පය අවිහිංසා සංකල්පය. කායික මානසික පීඩාවක් නැතුව කායික මානසික සතුටින් ජීවත් වෙන. ඒ කියන්නේ මහා සත්ත්ව කරුණාව උපද්දව ගන්නවා. ඊළඟට අපි යන්නේ කොතනටද? අපි බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකම් කිරීමෙන් වැළකෙනවා, වැරදි කාම සේවනයෙන් වැළකෙනවා. සියලු මිත්‍යා ආජීවයන් දුටු කොටගෙන ඉතා ධාර්මික ලෙස ජීවත් වෙනවා. ඊළඟට සම්මා වීරිය වඩනවා. නූපන් අකුසලයන් උපද්දවා නොගැනීම පිණිස කැමැත්ත ඇති කර ගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කර ගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. උපන් අකුසලයන් ප්‍රහාණය කිරීම පිළිබඳ කැමැත්ත ඇති කර ගන්නවා. ඒ සඳහා වීරිය වඩනවා. ඊත් එක්කම නූපන් කුසලයන් උපද්දවා ගැනීම සඳහා කැමැත්ත ඇති කර ගන්නවා, වීරිය වඩනවා, සිතෙන් කර ගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. පවත්මා කුසලයන් දියුණු කර ගැනීමට, මුලා නොවීමට, භාවනාවන් සම්පූර්ණ කර ගැනීමට කැමැත්ත ඇති කර ගන්නවා. ඒ සඳහා වීරිය වඩනවා, සිත එං කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. සම්මා වීරිය වඩනවා කියන්නේ ඒකයි. ඊළඟට සම්මා සතිය. සම්මා සතිය කියලා කියන්නේ කයයි මනසයි සංවර කර ගැනීම. එයින් පළවෙන්න කය පිළිබඳව ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරුණු පිණිස කෙලෙස් තවන වීරින් යුතුව, මනා නුවණින් සිහියෙන් හික්මකින් යුතුව කය පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් කායානුපස්සන භාවනාවෙන් කල්ප වැඩ කරනවා, ජීවත් වෙනවා. දෙක වේදනාවන්. වේදනාවන් නැති වෙන්නේ ඇහෙන් රූප දකින නිසා, කනින් ශබ්ද අසන නිසා, නාසයෙන් ගඳ සුවඳ දැනෙන නිසා, ආග්‍රහණය කරන නිසා, දිවට රස දැනෙන නිසා, ශරීරයට පහස දැනෙන නිසා, මනසට අරමුණු වෙන නිසා. එනම් වේදනාවන් පිළිබඳ ලෝකයේ ඇලීම් ගැටීම් දුරු කරනු පිණිස කෙලෙස් තවන වීරින් යුතුව, මනා නුවණින් සිහියෙන් යුතුව වේදනාව පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් වේදනානුපස්සන භාවයෙන් ජීවත් වෙනවා. තුන්වෙනි එක සිත පිළිබඳව. සිතෙන් ඇහෙන් රූපයක් දැක්ක පමණින් ඒ රූපෙන්, ඒ අල්ප මාත්‍රින් අපි රූපය අයින් කර ගන්නවා. කනට ශබ්දයක් ඇසුණු පමණින්ම ඒ ශෙනකින් අපි ඒ ශබ්දය අයින් කර ගන්නවා. සිතට එක්කාසු කර ගන්නෑ නැහැ. නාසයට ගඳ සුවඳක් දැනෙද්දී ඒ අල්ප මාත්‍රිකින් අපි ඒක අයින් කර ගන්නවා. දිවට රසයක් දැනෙද්දී අල්ප මාත්‍රිකින් ඒ රසය අපි නැති කර ගන්නවා. ඒ හිතට එකතු වෙන්න දෙන්නේ නැහැ. කයට පහසක් දැනෙද්දී ඒ මාත්‍රිකින් අපි ඒක නැති කර ගන්නවා. අයින් කර ගන්නවා, අහක් කර ගන්නවා. මනසට අරමුණු වෙන විටද අල්ප මාත්‍රකින් අපි අරමුණ ඉවත් කර ගන්නවා. එතකොට
සිත එක්කාසු වෙන්නේ නැහැ. මොකටද? රූපයට, ශබ්දයට, ගඳ සුවඳට, රසයට, පහසට, අරමුණු වලට. සිත පිළිබඳ ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහියෙන් යුතුව සිත පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් චිත්තානුපස්සන භාවනාවෙන් කල් ගෙවනවා. ඊළඟට ධර්මය. ධර්මයේ පිළිබඳ ලෝකයේ ඇලීම් ගැටීම් දුරු කරනු පිණිස කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහියෙන් හික්මීමකින් යුතුව ධර්මයේ පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් ධම්මානුපස්සන භාවනාවෙන් කල් ගෙවනවා. දැන් සම්මා වීරිය වැඩුවා සම්මා සතිය වැඩුවා. ඒ කියන්නේ කායික මනසක කයත් මනසත් හොඳ සිහියෙන් පවතිනවා. ඊළඟට අපි එන්නේ සම්මා සමාධියට. එයින් පළමුවෙන්න විතර්ක විචාර සහිත විවේකයෙන් හටගන්නා වූ ප්‍රීතිය සැපේ ඇති පළවෙනි ධ්‍යාන උපද්දවාගෙන සතුටින් ජීවත් වෙනවා. දෙවෙනි සමාධිය විතර්ක විචාර සහ මුලින්ම සංසිඳීමෙන් ශාරීරික අභ්‍යන්තරයේ ඇතිවනා අධ්‍යාත්මික සුවකින් යුතුව සිත මනස එකඟත්වයට පත්වී විතර්ක විචාර රහිත සමාධියෙන් හටගන්නා වූ ප්‍රීතිය සැපේ ඇති දෙවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. තුන්වෙනි සමාධිය ප්‍රීතියට නොඇල්මෙන් නමුත් මනා නුවණින් සිහියෙන් හික්මීමකින් යුතුව කායික සැපේ පමණක් විඳමින් උපේක්ෂාවෙන් යුතුව තුන්වෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. හතරවෙනි සමාධිය සැපත් ප්‍රහාණය කරනවා දුකත් ප්‍රහාණය කරනවා සොම්නසත් නැති කරනවා දුකත් නැති කරනවා සැප රහිත දුක රහිත අතිපාරිශුද්ධ වූ සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුතුව හතරවෙනි ධ්‍යාන උපද්දවාගෙන සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා. මේක තමයි සම්මා සමාධිය. සම්මා සමාධියට ආවා කියන්නේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන පියවරට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රගුණ කරමින් ඔබට නිර්වාණ අවබෝධත්වයට කරා යන දැනුම ලබා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදු ගුණය. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රගුණ කරමින් නෝපන් ධර්මය උපද්දවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තමන් අවබෝධ කරගත චතුරාර්ය සත්‍ය අන්නයටද අවබෝධ කර දුන් බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. මෙසේ ඔබ එවැනි ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව ඔබ නිතර අඩුම ගානේ දිනකට එක වතාවක්වත් මෙනෙහි කරනවා නම් ඔබගේ ජීවිතය නිරෝගී ඔබගේ ශාරීරික කායික මානසිකව නිරෝගී භාවය ඔබට හොඳින් රැකබලා ගන්න පුළුවන්. මේකට වෙන ක්‍රම නැහැ. මේ ක්‍රමයේ කිව්වේ මේ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ. ඒත් එක්කම මේ කර්ම විපාක වලින් ඔබව ලෙඩ කරන රෝගී කරන තත්වෙන් ඔබව හරි ලේසියෙන් බේර ගැනීමට මකර ලග්න හිමියනි ඔබට මෙවැනි උපදෙසක් දෙන්න මම කැමති වෙනවා. අඩුම තරමේ දිනපතකට දිනපතා වරක් හෝ දෙවරක්වත් සප්ත බොංගංචය මෙලෙස සරලව මෙනෙහි කරන්න. සප්ත බොංගංචය මෙනෙහි කරලා තමයි රෝගී වෙලා හිටපු කාශ්‍යප මහ තෙරුවන් වහන්සේ නිරෝගී වුණේ. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ වරක් සබ්ද බොංගංචය මෙනෙහි කරලා බුදුරජාන් වහන්සේගේ අවවාද අනුව නිරෝගී භාවය ලැබුවා. ඒ නිසා මම මෙසේ සරලව ඔබට ශබ්ද බොංගංචය මොකක්ද කියලා ඔබට මෙනෙහි කරගන්න උදව් වෙන්නම්. සම්මා සතිය, සම්මා විචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොංගංච 7 තමයි අරමුණු කරගෙන භාවනා කරන්න ඕනේ. සරලව ගත්තොත් සතිය කියලා කියන්නේ ඔබේ දෛනික සියලු කායික මානසික කාර්යයන්හි ඔබ සිහියෙන් යුතුව වැඩ කරනවා. 2 ධම්ම විචය කියන්නේ ධර්මයේ පිළිබඳ විවිධ ප්‍රශ්නයන් විමසා බලනවා. ආගම ආචාර ධර්ම දර්ශන ආදී විෂයන් හැදෑරීමත් කියවීමත් පිරික්සා බැලීමත් සාකච්ඡා කිරීමත් ධර්ම ශ්‍රවණයක් මේට ඇතුළත්. වීරිය කියලා කියන්නේ අදිස්ථානයෙන් යුක්තව ප්‍රතිඵලය ලැබෙන තෙක් අවසානයේ දක්වා ඔබ වැඩ කරන්න තියෙන ඔබට හැකියාව. ප්‍රීතිය කියලා කියන්නේ අසුභවාදී, දීන, උදාසීන ගතියට ප්‍රතිපක්ෂ විරුද්ධ ගුණයයි. ඒ කියන්නේ සුභවාදී, උසස් ලෙස, උද්‍යෝගමත් ලෙස ඉන්නවා කියන එක තමයි ප්‍රීතිය. එතකොට සුභවාදී ලෙස, උසස් ලෙස
උද්‍යෝගමත් ලෙස ඔබ ඉන්න නම් ඔබ කුසල් සිතක්ම වඩන්න ඕනේ. පස්සතිය කියලා කියන්නේ දැන් ඔබට ප්‍රීතිය ජීවිතය තුළ ඇති වෙලා තියෙනවා නම් ඔබට ඊළඟට ඇති වෙන්නේ හරි ප්‍රෙස් ගතියක් මනසේ. සැහැල්ලුවක්. ඒ කියන්නේ මානසික විශ්‍රාමයක් ඔබට ලැබෙනවා. මෙන් අදහස් වෙන්නේ ඔබ කයින් සිතින් දරුදඩු නොවිය යුතු බවයි. සමාධිය කියලා කියන්නේ හිතේ එකඟ බව. උපේක්ඛා කියලා කියන්නේ ජීවිතයේ එක් එක් විපරිණාම වලදී අකම්පිතව තම සිතින් ඒවට මුහුණ දීමයි. අපි කොච්චර සතර සමාධියට ධ්‍යාන වඩා ගත්තත් පංච නීවරණයන්ගේ අනිත්‍ය මධ්‍යස්ථ සිතින් මෙනෙහි කරන්න තියෙන හැකියාව තමයි උපේක්ඛා සම්බොංගංචය කියලා කියන්නේ. දැන් මෙලෙස ඔබට මකර ලග්න හිමියනේ ඔබගේ දිනචර්යාව හදාගන්න පුළුවන් නම් ඔබගේ හිසට ඇතිවන රෝගවලින් ඔබගේ පපුව උඩ කොටසට ඇතිවන රෝගවලින් පපුව පෙනහැල්ල ආශ්‍රිත ඇතිවන රෝගවලින් හෘදය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් යටිබඩ ගර්භාෂය තුළ ඇතිවන රෝගවලින් ඒත් එක්කම ඔබගේ යටිපතුල වලලු කර ධනිස්ස සම්බන්ධව ඇතිවන රෝග තත්ත්ව වලින් කොන්ද වකුගඩු පිළිබඳව ඔබට ඇතිවන ලෙඩ රෝග වලින් ඔබට ඔබව මුදවා ගන්න පුළුවන් වෙනවා. හේතුව මං අර පෙර කිව් සෑම දෙයක්ම ඔබේ ශරීරයට එන්නේ මනස තුලින්. ඒ මනස පිරිසුදු කරගන්න තමයි බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කිව්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව හැමදාම සිහි කරන්න කිව්වේ. ඒක සිහි කරන්න ඔබට අතීතයේ සිහි වෙන්නේ නැහැ, අනාගතයේ සිහි වෙන්නේ නැහැ. අතීතයේ සිහි වෙලා ගන්න ඔබට අනවශ්‍ය දේවල්මයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ චේතනානම් භික්කවේ. අපි කරන්නම ඕනේ හිතුවත් ඒක අපට කර්ම විපාකයක් ලෙස පළ දෙනවා. අනාගතේ අපිට තේවල් ලැබිලා නැහැ. අපි සුන්දර සීනම වාගෙන හිටියට වැඩක් නැහැ. අපේ මනස හිස්. ඒ නිසයි හදවත දුකෙන් පෙරෙද්දී හදවත කඩා වැටෙද්දී ඔබ මොකද කරන්න ඕනේ? සී සද්ධර්මය ප්‍රගුණ කරන්න ඕන. හැමදාම ගෙදර තුන් සූත්‍ර කියලා බුදුන් වඳින්න පටන් ගන්න ඕනේ. එහෙම තමයි ඔබගේ පපුව ශක්තිමත් කරගන්න ඕනේ. ඒත් එක්කම ඔබගේ යටිබඩ ආශ්‍රිතව ඇති වෙන රෝග තත්ත්ව වලින් බේරෙන්න ඔබට වඩා පහත් අයටත් ඔබ ගෞරව කරන්න. ඔබට වඩා වයසින් වැඩි අයට ඔබ ගෞරව කරන්න. පුද්ගලයා පොඩි පුද්ගලයේද ලොකු පුද්ගලයේද හිඟන්නේද පෝසත්කම් ඇත්තේද කියලා ඔබ හිතන්න එපා. වැඩි හිටියට ඔබ ගෞරව කළ යුතුයි. පල්ලහැට පැත්තලා ඉන්න පුද්ගලයන්ට අපි අනුකම්පා කළ යුතුයි. අපිට යම් දෙයක් තියෙනවා නම් දෙන්න පුළුවන් නම් අපි ඒ දේ දෙවිය යුතුයි. සතාසිව්වට පවා තම මෙහෙකරුවන්ට පවා ඔබගේ පිටකොන්ද වෙන්න මකර ලග්නෙමිනි ඔබගේ බිරිඳ ස්වාමියා. හැබැයි ඔබගේ බිරිඳ ස්වාමියාට අකාරුණික වුණොත් රැවටුවොත් ඔබගේ පිටකොන්ද කඩම් වැටෙනවා. ඒ කියන්නේ කොන්ද තුනටිය ආශ්‍රිතව වගොඩු ආශ්‍රිතව ඔබ රෝග පීඩාවලට ලක් වෙනවා. දැන් මකර ලග්නෙමිනි කර්මීය විසින් ඔබව මේවා බේරගන්න හැටිත් කියලා තියෙනවා. අර මම ඉහෙත කියපු කරුණු ඔබ මේ ආත්මය තුලත් කළොත් තමයි මේ කර්ම විපාකය ඔබට පළ දෙන්නේ. එහෙනම් ඔබට නිරෝගී දීර්ඝාසු ජීවිතයක් මේ ආත්මය තුල ලබන්න හැකියාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණ දෙවි පීඨ පතමින් ඔබට නිරෝගී දීර්ඝාසු ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මකර ලග්නෙමිනි.